අයිබෝන් සිරිපාල රජයේ කාර්යාලයක ලිපිකරුවෙක්. ඔහු සේවය කළේ කොළඹ කාර්යාලයක. ඔහු විනෝදාංශය තමයි වේදිකා නාට්‍ය පිටපත් ලියලා අධ්‍යක්ෂණය කරන්නේ. ඔහු රැකියාව කරන අතරතුර විවේකයක් ලද විට නාට්‍ය පිටපත් ලියන. ඉතින් එක නාට්‍ය පිටපතක් ඔහු අපූර්වට ලියලා ඒ චරිත වලට සුසු නළු නිළියෝ ටිකක් තෝරගන්න හිතා ඉන්න අතරතුර ඔහුට ස්ථාන මාරු වීමක් ලැබුණා. ඔහුට මාරු වීම ලැබුණේ මොනරාගල ප්‍රදේශයට. ඔහු මොනරාගල ප්‍රදේශයට බොහොම කැමැත්තෙන්ම ගියා. ඒ පැත්තේ අලුත් පරිසරය දැක බලාගෙන ඉහිදි නාට්‍ය කරන්න පුළුවන් කියලා හිතාගෙන. ඔහු මොනරාගල යන ගමන් අර කොළඹදී ලියපු අත්පිටපතත් අරන් ගියා. ඊළඟ ඉතින් නව කාර්යාලයේ වැඩ බාරගෙන ටික කලක් ඉන්නකොට ඔහුට යහළු හිලිය හම්බුණා. ඔහු ඒගොල්ලොත් එක්ක යෝජනා කරා ඔබ කොළඹදී ලියපු නාට්‍ය පිටපතක් තියෙනවා. අපි මේ නාට්‍ය මේ රඟ දක්වමු. හොඳ වේදිකාවක් හොයලා. යහළු හිලියොත් ඒකට කැමති වුණා. ඔහු ඉතින් පිටපතේ පරිදි දෙබස් යහළු හිලියන්ට දුන්නා. ඔහු ඉතින් නිවාඩු දිනයක ඉරිදා දවසක මේ නවාතැනේදී මේ දෙබස් යහළුවන්ට එහෙලියන්ට කියවන්න දුන්නා. මේගොල්ලෝ ටිකක් කියලා නුහුරු විදියට සමහර වචන උච්චාරණය කරන්නෙත් නුහුරු විදියට. සමහරුන්ට හිනත් යනවා. සමහරුන් නල රැලි ගන්නලා කල්පනා කරනවා. මොකද කල්පනා කරන්න කියලා සිරිපාලහු. මේ වචනේ තේරුම මොකද්ද කියලා. ඔය ඉතින් අපි කතා කරන වචනයක් නේ කියලා. සිරිපාලහු. ඒ වුණාට අපේ පැත්තේ මෙහෙම නෙවෙයිනේ කියන්නේ කියලා එක්කෙනෙක් කිව්වා. සිරිපාලට තේරුණා. කොළඹ පැත්තේ කියන වචන වල සමහර ඒවාට මොනරාගල පැත්තේ වෙනත් විදියට අර්ථ දක්වලා වෙනත් විදියට උච්චාරණය කරනවා කියලා සිරිපාලට වැටුණා. හොඳ වෙලාවට පුහුණු වීම කරනකොට දැනගත්තේ මේ විදියට මෙහෙම නාට්‍ය කරන්න ගියා නම් මොනරාගල පැත්තේ වැසියන්ට මේ නාට්‍යයේ අදහස් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම හිතලා සිරිපාල පළමුව කරේ යහළු එහෙලියන්ගෙන් ඒ පැත්තේ ප්‍රාදේශික ව්‍යවහාරය ඉගෙන ගත්තේ. මෙන්න මේ ප්‍රාදේශික ව්‍යවහාර ගැන දූල පුතාලටත් ඉගෙන ගන්න තියෙනවා. දහවන ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය නිර්දේශය. ඔය බලන්නකෝ. කුඹුරු වැඩ කරන තැනක. ඊළඟට හේනක. ඊළඟට ගමේ පොළට. ගමේ කටුමැටි පැල්පතක. වැවක. විවිධ පරිසරවල ඒ පරිසරයට ගැලපෙන වචන තියෙනවා. කමතෙදි කුඹුරේ ඊළඟට වැඩපොලේ වැවේදි නාන තොටේ වෙළඳ පොලේ ගෙදර නේද හිතෙන්න එකතු වෙන වෙලාවල් වලට මේ වචන භාවිතා වෙනවා. ප්‍රාදේශික ව්‍යවහාර දැන ගැනීම හරිම වටිනවා. මොකද
අපි එක ප්‍රදේශයකට කොටු වෙලා ඉන්න රැකියාව සඳහා ස්ථාන මාරු වෙනවා. ඉගෙනීමට විවිධ පළාත් වලට යනවා. අපි ඔක්කොම එකම රටේ වැසියෝ. ඔක්කොම එකම රටේ වැසියෝ නිසා එක එක පැතිවල භාවිතා කරන වචන අපි දැනගත්තොත් අපිට හැමෝ එකම බොහොම සුවදව ඉන්න පුළුවන්. හැමෝගෙම අදහස් හොඳට තේරුම් ගන්න පුළුවන්. සාම්ප්‍රදායික බව අපි අගය කරන්න ඕන. සම්ප්‍රදායෙන් එන වචන අපි තේරුම් ගන්න ඕන. ඒවයි ව්‍යවහාර බස අපි ඉදිරියට ගෙන යන්න ඕන. ඒක තමයි අපේ සංස්කෘතිය කියන්නේ. ඒ හින්දා අපි ප්‍රාදේශික ව්‍යවහාර ගැන අපි ඉගෙන ගන්න ඕන දුවේ පුතේ. ප්‍රදේශයකට විශේෂ වූ භාෂා ව්‍යවහාර ප්‍රාදේශික ව්‍යවහාර නමින් හැඳින්වෙනවා. ප්‍රදේශයකට විශේෂ වූ භාෂා ව්‍යවහාර තමයි ප්‍රාදේශික ව්‍යවහාර කියන්නේ. ඒවා අපි හඳුනාගත්තොත් අපිට පුළුවන් මේ ප්‍රදේශ වල ජීවත් වෙන ජනතාවගේ සිතුම් පැනුම්, ඔවුන්ගේ ආකල්ප, ඔවුන්ගේ අභිලාෂ තේරුම් ගන්න. ඉන්න දුවල පුතාලා අතර ඉන්න පුළුවන් යහළුවෝ හෙලියන් ඒ විවිධ ප්‍රදේශ. අපි පළමුව මෙන්න මේ අයගෙන් මුණරාගල පැත්තේ ඌව පළාතේ භාවිතා කරන වචන ටිකක් හොයාගෙන ඉගෙන ගන්න. ප්‍රදේශයකට විශේෂ වූ භාෂා ව්‍යවහාර තමයි අපිට ඉගෙන ගන්න වෙන්නේ. ඒවා තමයි ප්‍රාදේශික ව්‍යවහාර කියලා කියන්නේ. භාෂාව භාවිතයේදී වාක්කෝෂය, භාෂා සම්ප්‍රදාය හා භාෂා ව්‍යවහාර පිළිබඳ දැනුම ප්‍රදර්ශනය කරන්න. භාෂා භාවිතයේදී වාක්කෝෂය, භාෂා සම්ප්‍රදාය, භාෂා ව්‍යවහාර පිළිබඳ දැනුම අපි නිතර ප්‍රදර්ශනය කරන්න. ඒ වයින් අපිට පුළුවන් සජීවී භාෂාවක්, සැමට ගැලපෙන භාෂාවක් අපි අනාගතයට උරුම කරලා දෙන්න. අපේ වාක්කෝෂයේ තියෙන වදන්, මේ භාෂා සම්ප්‍රදායන්, භාෂා ව්‍යවහාරයන් අපි අරගෙන මේ භාෂාව තුළ නව නිර්මාණ කරන්න. එතකොට තමයි භාෂාවේ පැවැත්ම තහවුරු වෙන්නේ. වාක්කෝෂය විවිධ වචන වලින් ඒවයේ අර්ථවත් වෙන අදහස් සමුදාය. භාෂා සම්ප්‍රදාය අතීතයේ ඉඳලා සිංහල සංස්කෘතියෙන් පෝෂණය වෙන මේ භාෂා භාවිතා වෙන යෙදුම්, උපක්‍රම ආදිය. ඒවා ව්‍යවහාර වීමේදී විවිධ කර්මාන්තවලදී, විවිධ අවස්ථාවන් වලදී ඒවයි භාවිතා වෙන ආකාරය අපි දැනගන්න ඕනේ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට සුළු සුළු වෙනස්කම් සහිතව භාෂාව භාවිත වෙනවා. ප්‍රදේශයෙන් ප්‍රදේශයට සුළු සුළු වෙනස්කම් වෙනවා. හැබැයි බස සිංහල බසම තමයි. වෙනස්කම් වුණත් උච්චාරණය කරනකොට පස්සේ වෙනස අපිට වැටහෙනවා. අපි අර්ථය දැනගත්තොත් අපිට ඒ වෙනස්කමට මුහුණ දෙන්න පුළුවන්. ඒ විදිහට අපි භාෂාව හසුරවන්න. එක් පළාතක කෙනෙක් ලියන රචනයක්, පොතක් තවත් පළාතක කෙනෙකුට නුහුරු වෙන්නේ ඒ ප්‍රාදේශික ව්‍යවහාරය දැනගත්තේ නැත්නම්. ඒකින්ද අපි ප්‍රාදේශික ව්‍යවහාර දැනගත්තොත් ඕනම පළාතක කෙනෙක් ලියන පොතක් ඕනම පළාතක කෙනෙකුට පරිශීලනය කළා රස විඳිය හැකි, වටහා ගත හැකි අන්නේ තත්ත්වයටපත් වෙනවා. ඒකින්ද දුවේ පුතේ ඔබේ විෂය නිර්දේශේ
මෙන්න මේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට සුළු සුළු වෙනස්කම් සහිත භාෂාමය වෙනස් වීම ආධාරීම ඔබට වැදගත් වෙනවා. ඒ වගේම අපේ සංවේදනය පහසු වෙනවා. දැන් මම කතා කරන දේ මේ රූපවාහිනිය තුලින් ඔබට ලංකා පුරාම දැනෙනවා. ඒතර මම කතා කරන වචනේ තේරුම ඔබත් හඳුනා ගන්නවා. ඒතර ඔබ ප්‍රාදේශික ව්‍යවහාරයටම වහල් වෙලා හිටියොත් මම පොදු බවකින් කතා කරන්නේ දෙන්න නොවැටෙන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ ඔබ මණ්ඩාගල කෙනෙක් වුණත් උඩරට කෙනෙක් වුණත් දකුණ කෙනෙක් වුණත් ඔබට මේ පොදු ව්‍යවහාරය වටහා ගන්නවා. එතකොට ඒ වගේ මමත් තැන් තැන් වල ව්‍යවහාරය දැනගන්න ඕන. ඊ අනුව අදහස් මිශ්‍ර වෙන්න ඕන. අදහස් සම්මිශ්‍රණය සඳහා මෙන්න මේ ප්‍රාදේශික ව්‍යවහාරය වැදගත් වෙනවා. ඒක තමයි sannivedana කියන්නේ. කතිකයාගෙන් අසන්නට. අය අසන්නා කතිකයාගෙන් යමක් අහනකොට කතිකයාට ඒ sannivedanaye වැටහෙන්න ඕන. එතකොට කතිකයා එක භාෂාවකින් රටටම කියන දේ ප්‍රාදේශික වශයෙන් භාෂාමය වෙනස්කම් සහිතව සවන් දෙන තැනත් එක්කට උට තේරුම් ගන්න බැරි වුණොත් ඕන නැවතත් අහන වචනේ තේරුම කොහොමද කියලා. ඒ නිසා කතිකයා දැනගෙන ඉන්න ඕන මේ ප්‍රාදේශික ව්‍යවහාර. එතකොට ඔහුට කියන්න පුළුවන් නෑ මම මේ කියපු වචනේ අර්ථය ඔබේ පළාතේ මෙන්න මේ විදිහට කියනවා නේද කියලා. ඒකයි මම අර පාඩම ආරම්භයේදී කිව්වේ නාට්‍යයක් කොළඹදී අත්පිට පිට ලියලා කොළඹ රංග දක්වන්නේ ඉඳලා පස්සේ මොනරාගල රංග දක්වනකොට ඒ අත්පිටපතේ වචන වෙනස් කරන්න සිදු වුණා. මොකද ඒ පැත්තේ අයට තේරුම් ගන්න. ඒකට වචන වෙනස් කරන්න තැනත්තා දැනගෙන ඉන්න ඕන. සෑමටම ගැලපෙන පොදු ව්‍යවහාර. ඒක තමයි sannivedanaye පහසු වෙනවා කියන්නේ. මෙන්න ඔබට ලැබෙන විශේෂ ප්‍රශ්නය. ප්‍රාදේශික ව්‍යවහාරය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ප්‍රාදේශික ව්‍යවහාරය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර මෙන්න මේ පිළිතුරද කියලා බලන්න. යම් ප්‍රදේශයකට විශේෂ වූ භාෂා ව්‍යවහාර ප්‍රාදේශික ව්‍යවහාර නමින් හැඳින්වේ. යම් ප්‍රදේශයකට විශේෂ වූ භාෂා ව්‍යවහාර ප්‍රාදේශික ව්‍යවහාර නමින් හැඳින්වේ. අධ්‍යාපනය ජනමාධ්‍ය ආදී ප්‍රචලිත වීම නිසා සිංහල භාෂාවේ ඇති ප්‍රාදේශික විවිධතා ක්‍රමෙන් මැකිලා ගිහිල්ලා. දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දෙනකොට විශ්වවිද්‍යාලයට අර තිබෙනේ සියලුම පළාත්වල ශිෂ්‍ය ශිෂ්‍යාවුන් පැමිණෙනවා. නිසා පොදු බවකින් ඔවුන්ට දේශනයක් දුන්නාම උන් ඒ පොදු භාෂාමය බවකින් තමයි ඒක ඉගෙන ගන්න. ඊට පස්සේ ඔවුන් තම තමන්ගේ ප්‍රදේශවලට ගිහිල්ලා ඊළඟ પરම්පරාවට උගන්වනකොට උගන්වන්නේ අර පොදු බවකින්. දැන් එතකොට මොකද වෙන්නේ? අර ප්‍රාදේශික ව්‍යවහාරය මෙකිලා යනවා. ඊළඟ પરම්පරාව අය පොදු වචන කියනවා. ඇත්තටම ලංකාවේ ප්‍රාදේශික ව්‍යවහාරය ඇති උනේ මේ රූපවාහිනී ගුවන් විදුලිය පුවත්පත් ආදී ජනමාධ්‍ය ප්‍රචලිත නොවු කාලේ. දැන් වගේ විවිධ රූපවාහිනී නාලිකා විවිධ ගුවන් විදුලි නාලිකා අතීතයේ තිබුණේ නැහැ. එතකොට මොණරාගල පැත්තේ වැසියෝ ඕනෝන්ට ගැලපෙන විහාරයක් හදාගත්තා. ඕන් දන්නේ කොළඹයි කියන්නේ කොහොමද කියලා. උන් දන්නේ දකුණේ කොහොමද කියන්නේ කියලා. ඒ වගේම දකුණේ අය Tamanට ගැලපෙන විහාරයක් හදාගත්තා. ඒ වචන වෙනත් අය කොහොම කියනවද කියලා උන් අදහස් කරෙත් නැහැ. ඒ කියන්නේ උන් වැඩියෙන් තැකුවේ නැහැ. ඕන්ට ඕනේ තමන්ගේ ප්‍රදේශික මේ ගැලපෙන ජනතාවට ඒ අදහස
තේරුම් ගන්න විතරයි. ඉතින් ඒ වගේ උදාහරණ අපි මේ පාඩමේදී සාකච්ඡා කරනවා. හැබැයි අධ්‍යාපනයයි ජනමාධ්‍යයයි ප්‍රචලිත වුණාම මොකද උනේ? ප්‍රාදේශික ව්‍යවහාරය මැකිලා ගියා. නැවතත් පොදු ව්‍යවහාරයක් බිහි වුණා. නමුත් අපි සිංහල භාෂාවේ ප්‍රාදේශික ව්‍යවහාරය අපේ සංස්කෘතික අංගයක් විදිහට සුරකින්න ඕන. ඒ වචන වලට අපි ගරු කරන්න ඕන. ඒවා අපි ව්‍යවහාරයට ගත යුතුයි. අපි දිනන කතාවක් ඌව පළාතේ පසුබිමක් කරගෙන අපි ඒ කතාවේ ඒ වචන දාන්න ඕනේ. එතකොට තමයි ඒ පළාතට ගැළපෙන සංස්කෘතියක් ඒ වචන තුලින් බිහි වෙන්නේ. දකුණු පළාතේ කතාවක් රස විඳිනකොට අපිට ඒ වචන අපිට දැනෙනවා. උදාහරණයක් වශයෙන් මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ මඩවල දුව, ගම්පෙරළි වෙනි පොත් කියවනකොට අපිට මේ ප්‍රාදේශික ව්‍යවහාරයේ නවකතා තුලින් කියවන්න ලැබෙනවා. අපිට ඒව තුල ඒ පසුබිම චිත්‍රණය වෙනවා, මැවෙනවා. අපි දන්න මේ පළාතේ කියලා. එතකොට ඒකට සුවිශේෂී බවක් ඇති වෙනවා. ඒ නිසා අපි වචන හඳුනාගත්තා වගේම ඒ පළාතට කරන හොඳ ඇගීමක් විදියට වචනවල අර්ථ ආයේ වචන අපි ඊළඟ પરම්පරාවට හඳුනා දෙන්න ඕන. එහෙනම් මේ මැකියාම අපි බලක්ව ගත යුතුයි කියන ආකල්පය දුල පුතාලගේ සිත් සතන් තුළ ඇති විය යුතුයි. එහෙනම් අපි අනාගතයේදී මෙන්න මේ ප්‍රාදේශික ව්‍යවහාර ඇසුරු කරගත්තා වූ සාහිත්‍ය නිර්මාණ බිහි කරන්න ඕන. අනාගතයේත් මේ ප්‍රාදේශික ව්‍යවහාර ඇසුරු කරගත්තා වූ සාහිත්‍ය නිර්මාණ බිහි කරනවා කියන ආකල්පයක් දැන් දුල පුතාලා තුළ ඇති වෙනවා. එහෙනම් ලංකාවේ භාවිතා වෙන ව්‍යවහාරයේ විවිධතා ඔබ හඳුනා ගන්න. ඔබ දකුණු පළාතේ දරුවෙක් නම් ඔබ ලියන කෙටි කතාවක නව කතාවක අන්නේ ව්‍යවහාරය දාන්න. ඔබ සත්කෝරළේ දරුවෙක් නම් ඔබ ලියන නව කතාවක කෙටි කතාවක ඔබේ පළාතේ වචන යොදන්න. ඔබ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ දරුවෙක් නම් ඔබ ලියන නව කතාවේ කෙටි කතාවේ ඔබේ ප්‍රාදේශික ව්‍යවහාරය දාන්න. නුවර කලාවී ප්‍රදේශයේ දරුවෙක් නම් ඔබ ලියන කෙටි කතාවේ ඔබේ කවියේ ඔබේ නව කතාවේ ඒ වචන යොදන්න. ඒවා ඔබේ පළාත ඔබේ ප්‍රදේශයේ ඇගීමක් වෙනවා. ඒවා තුලින් ඔබටම සුවිශේෂී සංස්කෘතියක් මවා ගන්න විකාශනය කරන්න හේතු වෙනවා. මෙන්න මේවා තමයි භාෂාවේ විවිධත්වය අනුව ප්‍රදේශ වෙන් කිරීමේ ක්‍රමය. මොනරාගල, බින්තැන්න, දිගාමඩුල්ල, සබරගම්මුව, සත්කෝරළය, නුවර කලාවිය, රුහුණ. භාෂාවේ විවිධත්වය ප්‍රදේශ අනුව වෙන් කළ හැකි ක්‍රම. මොනරාගල, බින්තැන්න, දිගාමඩුල්ල, සබරගම්මුව, සත්කෝරළය, නුවර කලාවිය, රුහුණ. එහෙනම් මෙන්න මේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට භාෂාවේ විවිධත්වයක් තියෙනවා කියලා දැන් දුල පුතාලා වටහා ගන්න ඕන. මේ හැම ප්‍රදේශයකම තම අනන්‍ය සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය අපි රැකගත යුතුයි. මෙන්න ඔබට ලැබෙන විශේෂ ප්‍රශ්නය. ප්‍රාදේශික ව්‍යවහාර භාවිත වෙන ප්‍රදේශ 3ක් සඳහන් කරන්න. ප්‍රාදේශික ව්‍යවහාර භාවිත වෙන ප්‍රදේශ 3ක් සඳහන් කරන්න. මේ ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර මෙන්න මේ පිළිතුරද කියලා බලන්න. බින්තැන්න, සබරගමුව, නුවර කලාවිය.
ප්‍රාදේශික ව්‍යවහාර භාවිත වෙන ප්‍රදේශ තුන තමයි බින්තැන්න, සබරගමු, නුවර කලාපය. මේ පිළිතුරු සැපුවා නම් ඔබ නිවැරදි. මොනරාගල ප්‍රදේශයේ භාවිත වෙන ප්‍රාදේශික ව්‍යවහාර වටහා ගැනීමට තමයි දැන් අපි සූදානම් වෙන්නේ. මේ ප්‍රාදේශික ව්‍යවහාර දුල පුතාලාට වටහා ගැනීමේ වැදගත්කම දැන් අවබෝධ වෙලා ඇති. එහෙමනම් අපි මොනවද බලමු? මෙන්න මේ මොනරාගල ප්‍රදේශයේ භාවිත වෙන ප්‍රාදේශික ව්‍යවහාර වචන. මොනරාගල දුල පුතාලා දන්නෝ ලංකාවේ ඌව පළාතේ විශේෂයෙන්ම මේ මොනරාගල ප්‍රදේශේ විවිධ වචන වලට විවිධ අර්ථ තියෙනවා. ප්‍රාදේශික වශයෙන් වෙනස් වෙලා තියෙනවා. සාමාන්‍ය ව්‍යවහාරය සඳහා මොනරාගල ප්‍රදේශයේ ප්‍රාදේශික ව්‍යවහාරය දෙන ආකාරය. අපේ සාමාන්‍ය ව්‍යවහාරයට මොනරාගල ප්‍රදේශයෙන් ප්‍රාදේශික ව්‍යවහාරය දෙන ආකාරයයි දැන් අපි කතා කරන්නේ. වල් යන්න වෙනුවට මේ වට්ටම් වැටවල් කියන්නේ වැට්ටම්. දොරවල් සාමාන්‍ය ව්‍යවහාරයේ කියන දොරන් මොනරාගල පැත්තේ කියන. ගොඩවල් කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ. මොනරාගල පැත්තේ කියන ගොඩන්. ඇලවල් කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ කියන. මොනරාගල පැත්තේ කියන ඇලන් කියලා. ලිඳවල් කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා. මොනරාගල පැත්තේ කියන ලිඳක් කියලා. ඉතින් අපි මොනරාගල ගියාම සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා කරන කෙනෙක්. එහේ අය අපිට කියනවා නාන්නේ කොහෙන්ද? මෙහි ඇලන් තියනවා, ලිඳන් තියනවා. කැමති තැනකට යන්. දැන් සාමාන්‍ය ව්‍යවහාරයේ පුද්ගලයා කල්පනා කරනවා මොනවා? ඇලන් වලින් නාන්නේ. අපි නම් නාන්නේ ඇලවල් වලින්. ඇලවල් නැද්ද? නෑ ඇලන් තියනවා කියනවා. ඔන්න ඔතන තේරුම් ගන්න ඕනේ මේ ඇලන් කියන්නේත් ඇලවල් කියන එකටම තමයි. ලිඳන් කියන්නේත් ලිඳවල් කියන එකට තමයි. කාමර කීපයක් තියෙන නිවසක් නවාතැන් දීලා කියනවා ඔය රාත්‍රියේ දොරන් වහන්න කියලා. ඔක තේරුම් ගත්තේ නැත්නම් එක දොරක් වහලා නිදාගනි. බහුදා උදේ කියන්නේ ඇයි මං කිව්වේ දොරන් වහන්න කියලා. එතකොට තේරුම් ගන්න ඕන දොරවල් වහන්න කියලා තමයි මේ කියලා තියෙන්නේ. දොරන් කියන්නේ දොරවල් වලට. ඔන්න ඕවා. සාමාන්‍ය ව්‍යවහාරය සඳහා මොනරාගල ප්‍රදේශයේ ප්‍රාදේශික ව්‍යවහාරය. මෙන්න මේ සාමාන්‍ය ව්‍යවහාරය ඇලනං මොනරාගල පැත්තේ ප්‍රාදේශික ව්‍යවහාරය ඇලන්. වැටවල් වැටන්. දොරවල් දොරන්. ගොඩවල් ගොඩන්. ඇලවල් ඇලන්. ලිඳවල් ලිඳන්. ඔය විදිහට දුවලා පුතාලා සටහන් පොතේ මේවා සටහන් කරගෙන මතක තබා ගන්න. ඊළඟට සාමාන්‍ය ව්‍යවහාරයේ මගේ යන්න වෙනුවට මොනරාගල පැත්තේ මයි ලෙස යෙදෙනවා. මගේ පුතා මයි පුතා. සාමාන්‍ය ව්‍යවහාර කෙනෙක් කියනවා මගේ දුව කියලා. මයි දුව. මොනරාගල පැත්තේ කියන්නේ මයි පුතා මයි දුව. ඒකට සාමාන්‍ය ව්‍යවහාරයේ මගේ යන වචනය ඒ පැත්තේදී මොනරාගල පැත්තේදී මයි යනුවෙන් හැදෙන්නේ. සාමාන්‍ය ව්‍යවහාරයේ ගේ යන්න වෙනුවට ග පමණක් යෙදෙනවා. තොගේ කියලා කියන සාමාන්‍ය ව්‍යවහාරයේ මොනරාගල පැත්තේ කියනවා තොග කියලා. ඉතින් සාමාන්‍ය ව්‍යවහාරයේ මහත්යාගේ කියනවා මොනරාගල පැත්තේ කියනවා මහත්යාග කියලා. දැන් මොනරාගල පැත්තේ කෙනෙක් ඇවිල්ලා කොළඹට කොළඹ පැත්තේ අයකුෙන් අහනවා තොග කඩේ කොහෙද කියලා.
එතකොට කොළඹ පැත්තේ කියලා කල්පනා කරන තොග වෙලඳාම තියෙන්නේ. සිල්ලර් වෙලඳාමනේ තොග වෙලඳාම තියෙන කඩේ ගැන නේද මේ අහන්නේ කියලා ඔහු තොග කඩේ පෙන්නනවා. නෑ මං ඇහුවේ ඔබේ කඩේ. ඔබට තියෙන කඩේ. අන්න එතකොට තමයි මතක් වෙන්නේ මේ තොගේ කියලා කිව්වේ කොළඹ පැත්තේ. ඒකට ඒ පැත්ත කියන්නේ තොග කියලා. ඔන්න වගේ ව්‍යවහාරය හරියට වටහා ගත්තොත් අර්ථය වටහා ගන්න පහසුයි. මහත්යාගේ කියන එකට මහත්යාග. ඒතර මහත්යාග කියන්නේ මහත්යාගේ කියන අදහසයි. වෙලා යන්න වෙනකොට විලාය දෙනවා. රෑ වෙලා. රැවිලා. මුවා වෙලා. මුවාවිලා. ඊළඟට විධානයක් කරනකොට පං වෙනුවට පය දෙනවා. කරපං කියලා සාමාන්‍ය විහාරයේ කියනවා. මොණරාගල පැත්තේ කියනවා කරප. බලපං බලප. බීපං බීප. විසිකරපං ගහපම්. කුදියපං කුදහප. අන්න එතන විධානයක් කරනකොට පං කියන අදහස ඒ වචන එහෙ නෑ. මොණරාගල පැත්තේ තියෙන්නේ ප කරප බලප බීප ගහ මප කුදහප. ඉන්සා දුල පුතාලා ඔබේ සටහන් පොතේ මේවා සටහන් කරගෙන හොඳට මතක තියාගන්න සාමාන්‍ය ව්‍යවහාරය මොණරාගල පැත්තේදී ප්‍රාදේශික ව්‍යවහාරය වෙස වෙනස් වූ ආකාරය. ක්‍රියාපද සඳහා ඌවා යන්නේ දිනෝ. බැලුවා බලවුවා. කැඩුවා කඩවුවා. වැපිරුවා වපුරුවා. නිදාගත්තා කුදහවුවා. විසිකලා ගහමවුවා. නිදිකලා පුන්නවුවා. මෙන්න මේ පදවලත් දුල පුතාලා අර්ථය වටහා ගන්න ඕන. ඉර පෑයියා. ඉර පායනවා. දුටා. දුටුවා. අම්මා දුටා පුත්තු. අම්මා පුතුන් දුටුවා. රැවිලා. රාත්‍රියේ උදා වී ඇත. පුතා දූ. පුතාගේ බිරිඳ. දූ පුතා. දුවගේ පුරුෂයා. පුතාගේ බිරිඳට කියන්නේ පුතා දූ කියලා. දුවගේ පුරුෂයාට කියන්නේ දූ පුතා කියලා. ඔය විදිහට මොණරාගල පැත්තේ ව්‍යවහාරයට අර්ථය අපි දැනගන්න ඕන වැකි ලෙස. ඒ වගේම මොණරාගල පැත්තේ යාකොයි ඵලයන් සාමාන්‍ය ව්‍යවහාරයේ ඵලයන් කියන. එද්දින් එනතුරු වහින්ටත් වහිද්දිත් නැතුම් නැතුව කොහා කොහේද ඉඟුරු ඉරිඟු. දැන් බලන්න සාමාන්‍ය ව්‍යවහාරයේදී දෙන වචන ලැයිස්තුව තමයි මේ කළු පාටෙන් දැක්වෙන්නේ. මොණරාගල පැත්තේ වචන ලැයිස්තුව තමයි රතු පැහෙන් දැක්වෙන්නේ. ඒවා දුල පුතාලා හොඳට මතක තබා ගත යුතු දේවල්. ඊළඟට අඹ පැපොල් ගස් ලැබු. පුල් කියන්නේ වට්ටක්ක. දැන් බලන්න පළතුරු වල නම් වෙනස් වෙන හැටි. සාමාන්‍ය විහාරයේ තමයි මේ කළු අකුරෙන් දැක්කේ. මොණරාගල පැත්තේ විහාරය තමයි රතු පාටෙන් දැක්කේ. ප්‍රාදේශික විහාරය. එතකොට කොළඹ අය පැපොල් කියන එක ඒ පැත්තේ කියන්නේ අඹ කියන. මේ වට්ටක්ක කියනවා කොළඹ පුහුල් වෙන. කිරියාල වලට කියනවා කොකිස්. කුරුල්ලට කියන්නේ සකලයා. එළවනවට කියනවා අඹනවා. ලෙලි ගහනවට කියනවා ඔයනවා. පොල් ලෙලි ගහනවා කියන එකට ඒ පැත්තේ අය කියනවා ඔයනවා කියන.
මෙන්න ඔබට ලැබෙන විශේෂ ප්‍රශ්නය. මොණරාගල ප්‍රදේශයේ භාවිත වන පහත ප්‍රාදේශික වචන වලින් හැඟවෙන සාමාන්‍ය ව්‍යවහාර ලියන්න. වැටන්, මාදු, කුදහව්වා, ගාමව්වා. මේවට ඔබ දෙන පිළිතුරු මෙන්න මේ පිළිතුරු කියා බලන්න. වැටවල්, මගේ දුව, නිදාගත්තා, පිසිකලා. මේ පිළිතුරු ලිව්වා නම් ඔබ නිවැරදි. අපි අද 10 වෙනි ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය නිර්දේශයේ ප්‍රාදේශික ව්‍යවහාර යටතේ මොණරාගල ප්‍රදේශයේ භාවිත වන වචන සාමාන්‍ය ව්‍යවහාරයෙන් භාවිත වෙන්නේ කෙසේදයි විග්‍රහ කර බැලුවා. මේ සඳහා අපි විවිධ වචන යොදාගත්තා. ඒවායේ අර්ථය පැහැදිලි කරා. ඒ වගේම ප්‍රාදේශික ව්‍යවහාරයක් භාවිත කිරීමේ වැදගත්කම ගැන අපි කතා කරා. මේ සියලුම දැනුම ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබට අදාළයි දුවේ පුතේ. මක් නිසාදයක් සිංහල භාෂාව ප්‍රාදේශික වශයෙන් වෙනස් වුණත් ඒක තමයි ඔබේ මව් භාෂ. ඒ භාෂ පෝෂණය කිරීමේ පරම වගකීම ඔබ සතුයි. අයබෝවන්.